ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසි ලෝවාසි හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මුලින්ම බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. ඒ වගේමයි ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක්. ධර්ම සම්මර්ෂණය නිවන් දොරටුවක්. නිතර ධර්මය මෙනෙහි කිරීම, නුවණින් විමසීම ධර්ම සම්මර්ෂණය. ඊළඟට අර්ථ විමසමින් සිදු කරන ධර්ම සජ්ජායනාව නිවන් දොරටුවක්. භාවනාව නිවන් දොරටුවක්. බුදුරජාණන් වහන්සේ විමුක්තායතන සූත්‍රයේ අපට නිවන් දොරටු ගණනාවක් පෙන්නල දුන්න. එනිසා බණ ඇසීම නිවන් දොරටුවක් වෙන්න නම් බණහන ඔබ තුළ මෙන්න මේ කාරණා කීපය පිහිටවාගෙන බණහන්නට ඕන. පළවෙනි කාරණය තමයි සුස්සූ සති කියල ධර්මය පෙන්නනවා අප්‍රමාණ ආසාාවකි බණහන්නට ඕන. ධර්මය ශ්‍රවණය කරද්දී මේ බණපදයක් අහන්න ලැබෙන්නේ කොයි තරං කාලිකින්ද. මේ ලෝකෙ කල්ප ගණනාවකි බුදු කෙනෙක් ලෝකෙ පහළවෙන්න. බුද්ධෝ හවේ කප්ප සතේ හිදුල්ලබෝ. බුද්ධ කියන වචනය කල්ප සිය ගණනින් මේ ලෝකෙ දුර්ලබයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානකට පස්සේ හරි අනේ මට මේ විදිහට හරි අහන්න ලැබෙනව නේද කියලා හිත පහදවාගෙන බොහෝම සද්ධාවෙන් ආසාාවෙන් බණහන්න හිත පිහිටවන්නට ඕන. දෙවනි කාරණේ සෝතන් ඕදහති. හොඳට කන් යොමු කරගෙන බණහන්න දක්ෂවෙන්. අපේ හිතේ ස්වභාවේ තමයි හිතට දුර ඈත ගමන් තියෙනවා. හිත නොයෙක් අරමුණුවල දුවනවා. එක තැනක තියාගන්න අමාරුයි. මේ බණහන්න හිත හදාගෙන වාඩි වුණත් කොයි තරන් දේවල් තමන්ට වැඩකුත් නෑ, කිසි ප්‍රයෝජනයකුත් නෑ, අතීත වෙච්ච දේවල්, අනාගත සැලසුම් නොයෙක් දේවල් ඔස්සේ හිත දුවනවා. ඒ දුවන හිත යම් මට්ටමකින් හරි දමනය කරගෙන, එහෙම නැත්නම් හිත දුවන සැනින් ආපහු ධර්ම දේශනාව හිත පිහිටවාගන්න දක්ෂවෙමි. මුළු දේශනාව තුළම හිත පිහිටවාගෙන කන් යොමු කරගෙන බණහන්න දක්ෂවෙන්. සෝතන් ඕදහති. හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණහන්න. තුන්වෙනි කාරණේ තමයි අධිෂ්ඨානය. එක ඉරුදිපාදයක්, චිත්ත ඉරුදිපාදය. මං කොහොම හරි මේක තේරුම් ගන්නවා. මේ ධර්ම කාරණා මගේ ජීවිතයට මං ගලප ගන්නවා. මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න. එවැනි දැඩි අධිෂ්ඨානයකින් මේ ධර්මය මං අවබෝධ කරගන්නවා කියෙන අධිෂ්ඨානයෙන් බණහන්න හිත පිහිටවාගෙන බණහන්න. අඥ්ඥාය චිත්තං උපට්ට පේති අවබෝධයට හිත පිහිටවාගෙන බණඇසීම. හතරවෙනි කාරණය අත්හං ගන්හාති අර්ථ ග්‍රහණය කරගන්න. අර්ථය කියන් පිංහතුනේ දැන් ඔබ පැයක දේශනාවක් අහනවා. මේ මුළු දේශනාවම මතක තියාගන්න අමාරුයි. සාමාන්‍ය මනුස්සයෙකුට ඒ විදිහ මතක ශක්තියක් ධාරණ ශක්තියක් පිහිටන්නේ නෑ. කලාතුරකින් මේ බුද්ධ ශාසනයටම ආනන්ද හාමුදුරු ගැන අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරාද ඒ දේශනාව අකුරක් නෑර ඒ දේශනාව සම්පූර්ණයම මතක හිටියා. ඒ වෙනුවෙන් සසරේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනෙක් ආනන්ද හාමුදුරු මතක ශක්තියෙන් ආග්‍රයි, ධාරණ ශක්තියෙන් අග්‍රයි. ධර්ම බහණ්ඩාගාරිකයන් වහන්සේ. හැබැයි සාමාන්‍ය මනුස්සයන්ට ඔබට අපට එහෙම මතක හිටින්නේ. නමුත් ඔබ මේ දේශනාව අහද්දි මේ දේශනාවේ සාරාංශය මොකක්ද මේ දේශනාව තුළ කියවුණේ වැදගත් කරුණු මොනවද? අපේ ජීවිත අවබෝධයට අපි මේ දේශනාවෙන් ගත යුතු හරය මොකක්ද? අන්න ඒ විදිහේ අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්න ඕන දේශනාව තුළ. අත්හං ගන්හාති.
පස්වැනි එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනත්තරිංචති බණහනකොට අනවශ්‍ය දේවල් බාහිර දේවල් සියල්ල හිතෙන් බැහැර කරන්න. දේශනාවට අදාළ නැති ධර්මාවබෝධයට අදාළ නැති වෙන වෙන කරුණු ඔස්සේ හිත දුවන්න පුළුවන්. දැන් අපි ධර්ම දේශනාවම අපි හිතම අපි මොනොහරි උදාහරණයක් කියනවා. යම් ධර්මකාරණයක් පැහැදිලි කරන්න යම් උපමාවක් විස්තර කරනවා. එයා ඒ උපමාවෙන් කියන අර්ථය ගන්න නැතුව උපමාව ඔස්සේ පැටලි පැටලි යනවා. ඒක එහෙම වෙන්නේ කොහොමද? අයක එහෙම වුණේ කොහොමද කියලා අර්ථය නෙමෙයි ගන්නේ අනර්ථය. උපමාව ඔස්සේ පැටලෙනවා. මේ හිත්වල තියෙන මේ ස්වභාවයන් අපි හරියට විසඳ ගත්තේ නැත්නම් කොච්චර බණ ඇහුවත් පින්වතුනි ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් අපිට හරි ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා බණහන වෙලාවේ බාහිර දේවල් අනවශ්‍ය දේවල් දේශනාවට බාධා වෙන දේවල් දැන් අපි හිතමු ඔබේ දුරකථනය වේවා. බොහෝ වෙලාවට මේ ජංගම දුරකථන මේවා බොහෝ බණ භාවනා කරන කෙනෙකුට බණහන කෙනෙකුට හරි බාධාවක්. හැම වෙලාවෙම බණහන අතරතුර කී සැරයක් සමහරු දුරකථනය අතේ තියාගෙන ඒක ඇන යන ඒකට ඔබ ඔබා ඒක ඒවා බල බලා හිත විසිරෙනවා. දේශනාව හිත පිහිටන්නේ. ඒ නිසා බාහිර දේවල් අනවශ්‍ය දේවල් සියල්ල පැත්තකින් තියලා බණහන වෙලාවට ඔබට හිත හදාගන්න පුළුවන් නම් මේ දේශනාව පුරාම මං හිත පිහිටවාගෙන බණහනවා. මේ පැය මං කිසිම බාහිර දෙයකට හිත යොමු කරන්නේ. මේ දේශනාවේම අර්ථය මං ග්‍රහණය කරගන්නවා. මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා වටහා ගන්නවා. අන්නේ විදිහට ඔබට බණහන්න පුළුවන් නම් ධර්ම ශ්‍රවණය ඔබට නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. ඒ බණ ඇසීම නිවන් දොරටුවක් වෙන විදිහට බණහන්න ඔබ දක්ෂ වුණොත් විතරයි ඔබට මේ බණ ඇසීම ධර්මාවබෝධයේ අංගයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අද ඔබට අපි කාගේ ජීවිතවල කවදා හෝ කොතනදී හෝ කොයි වෙලාවක හෝ අපට මුණ දෙන්න සිද්ධ වෙන ඉපදීමත් සමගම අපිට ලැබිච්ච ඉරණම මරණය මරණ මොහොත මරණාසන්න අවස්ථාවේ කොයි වගේ ස්වභාවයක්ද කෙනෙකුට දැනෙන්නේ? කොහොම දෙයා හිත පිහිටවන්න දක්ෂ වෙන්නේ? ඒ වගේ වෙලාවක තැතිගන්නවා, බය වෙනවා, හිත විසිරෙනවා, මහා අසරණකමක් දැනෙනවා. කොහොමද අපි ධර්මයේ තුලින් හිත පිහිටවාගෙන මරණාසන්න මොහොතේ අසරණ නොවි ඒකට මුහුණ දෙන්නේ? මේ කාරණේ අද මේ ධර්මානුශාසනාව තුළ ඔබට බුද්ධ දේශනාවල තියෙන සිදුවීම් උදාහරණ මේ ඇසුරින් ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට අපි විස්තර කරලා දෙන්න කල්පනා කරනවා. පින්වතුනි, ඉපදුනා නම් අපි කැමති වුණත් අකමැති වුණත් නත්ති ජාත සමරණ නොමැරී ඉන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. අපි කැමති වුණත් අපිට මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මට නම් මැරෙන්න බෑ බෑමයි කිය කී හිටියා. කොච්චර මරණයට අකමැති වුණත් ඒ කාන්තෙන් උපන්නා වූ සෑම සත්වයෙක්ම කවදා කොතන කොයි මොහොතේ හෝ මිය යනවාමයි. ඒ මරණය කෙනෙකුට ආයුෂ අවසන් වීමෙන් වෙන මරණයක් වෙන්න පුළුවන්. කෙනෙකුට ආයුෂ තියෙද්දි කර්ම විපාකයක් ඉස්සර වීමෙන් වෙන මරණයක් වෙන්න පුළුවන්. කම්මක්කේ මරණ. කෙනෙකුගේ ආයුෂ අවසන් වෙනකොටම කර්ම විපාකයක් එකතු වීමෙන් මේ දෙකම එකවර සිද්ධ වීමෙන් උභයක්ඛේ මරණ කියනවා. එහෙමත් නැත්නම් ස්වභාවික විපතක්, ව්‍යසනයක්, අනතුරක්, උපච්ඡේද කියන මේ මරණයකට ගොදුරු වෙන්න පුළුවන්. ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට හරි මරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. හැබැයි මතක තියාගන්න මේ දීර්ඝ සංසාර ගමනේ මේ පළවෙනි අත්දැකීමකට අපි හිතනවා නෙමෙයි. මේ සසරේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි කල්පයක් තුල
එතනින් එහා මේ සත්වයාගේ සංසාරය පටන්ගත්ත කෙලවරක් හොයන්න බැරිතරන් දීර්ගයි. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ අනමතක්ගෝ යම් භික්කවේ සංසාරු. මහනෙන මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඥා ඇති කෙලවරක් හොයන්න බැරිතරන් දීර්ග සංසාර ගමනක් මේ. එතකොට මේ දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයන්න බැරි දීර්ඝ සංසාර ගමනේ එක කල්පයක් තුළ දුර්ලභ මනුස්ස අපි කවුරුත් දන්න මනුස්ස ජීවිතයේ දුර්ලභයි. එවැනි දුර්ලභ මනුස්ස ජීවිත විතරක් ලබලා එතකොට ඔබ කල්පය ගැන හිතාගන්න පුළුවන් කොච්චරද කියලා. දුර්ලභ මනුස්ස ජීවිත පමණක් ලබලා බුදු හාමුදුරු දේශනා කරන මහණෙනියාගේ ඒ ලැබිච්ච මනුස්සාත්මේ මැරුණට පස්සේ සම්මස් නහර ඔක්කොම කුණු වෙලා දිය වෙලා වැගිරිලා පස් වෙලා යනවා. හැබැයි යට සැකිල්ල විතරක් ඉතුරු වුණොත් එහෙම වෙන්නේ කවදාව. නමුත් මේ උපමාවක්. ඇට සැකිල්ල විතරක් එක පුද්ගලයෙක්ගේ ඉතිරි වුණොත් කල්පයක් තුළ ඒ පුද්ගලයා මනුස්ස ජීවිත ලබනයේ එක පුද්ගලයගේ ඇට සැකිලි විතරක් එකතු කරලා අර පේන වේපුල්ල පර්වතය වගේ මහා පර්වතයක් ඇට සැකිලිවලින්ම ගොඩගහන්න පුළුවන් කියන. දැන් ඔබට මේකෙන් තේරුම් ගන්න පුළුවන් මනුස්ස ජීවිත ලබලා එක කල්පයක් තුළ අපි කොයි තරං වාර ගණනක් අද අපි දන්න ඇති වුණාට අද අපිට අමතක වුණාට අද අපිට ඒක සිහිකරගන්න බැරි වුණාට අපිම මැරෙනවද. මේ සංසාරි කොච්චර අපි මිය ගිය වාර ඇද්ද. අපි මේ ජීවත්වෙන් අපේම සොහොන් පිට්ටනිය මත නෙමේද. මේ දීර්ඝ සංසාර ගමනේ අපි මේ ඇවිදින අඩිය තියෙන මේ මහපොලොව තුළ අපිම පස් වෙලාගේ වාර කොච්චර ඇද්ද. ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් එන දීර්ඝ සංසාර ගමනක් මේ කෙලවරක් හොයන්න බැරි තරන් දීර්ඝ සංසාර ගමන. දැන් අපි ආයිත් මනුස්සලෝක ඉපදිලා. ඔය අතර නිරේවල්වල තිරිසං අපායවල්වල ප්‍රේතාපායවල්වල අසුරාපායවල්වල කොච්චරනං ඉඳල ඇද. අපි මේ කතා කරේ මනුස්සාත්ම ගැන විතරයි. දුර්ලභ මනුස්සාත්ම ගැන. දැන් අපි හිතමු මේ මනුස්ස ලෝක ගැන අපි හිතමු අපි මොකක් හෝ පෙර පිනකින් ඉපදුනා. දැන් අපි ඉපදිලා. දැන් අපිට ඉපදීමත් එක්ක ලැබිච්ච දේවල් ආයමත් දැන් සිද්ධ වෙමින් පවතිනු. ජාතිපච්චයා ජරා ව්‍යාදි සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස කායික මානසික දුක්දොම්නස් ඉපදීම නිසාම විදිනවා. මනසෙන් අඩනවා වැලපෙනවා හූල්ලනවා සුසුම් හෙලනවා පපුට ගහගන්නවා විලාප දෙනවා දුක්වෙනවා. ඇයි අපිටම මෙහෙම වෙන්න කියලා හනවා. මොකක්දෑ මං මේ කරපු කරුමේ ඇයි අපිට මෙහෙම වනේ කිය විඳවනවා. ඔය අතරේ අපි වයසට යනවා. දවසින් දවස නොයෙක් ලෙඩරෝග විපත් කරදරවලට අපි ලක්වෙනවා. මේක තමයි ජීවිතේ. ඔය අතරේ අපි මහා ප්‍රාර්ථනා මැද්දේ මේ අනිත්‍ය වූ ලෝකයේ තුළ මම මගේ කියලා ගොඩ ගහගන්න. ඉඩ කඩං වෙනුවෙන් ගෙවල් දොරවල් වෙනුවෙන් ගස් කොළං වෙනුවෙන් පරිසරය වෙනුවෙන් තවත් ඒ වගේම පංච උපාදානස්කන්ධ වෙනුවෙන් මේ මගේ අය මේ අපේ මිනිස්සු මේ ඇතිකර ගන්න බැඳීම් වෙනුවෙන් අරගල කරනවා. කායික මානසික නොයෙක් ප්‍රශ්න ගැටලුවට පත්වෙන ඔය අතරේ වයසට යනවා ලෙඩ වෙනවා. ජීවත්වීම පිණිස මේ කය පෝෂණය කිරීම පිණිස නොයෙක් දහදුක් විදිනවා ජීවිතය. ඔය අතරේ අපි කැමති වුණත් අකමැති වුණත් අපිට කවදක් කොතන කොයි මොහොතේ හෝ මෝන දෙන්න සිද්ධවෙන ඉරණමක් තමයි මරණයට පත්වීම. ඒක තරුණ වයස වෙන්න පුළුවන් ළමා වයසෙති වෙන්න පුළුවන් මැදි වයසෙති වෙන්න පුළුවන් වයසට ගිහිල්ල වෙන්න පුළුවන්. තැන් පිංහතුනි මැරෙන්න්න වයසක් නෑන. මෙන්න මේ වයසෙදි තමයි හරියටම මැරෙන්නේ කියලා මැරෙන්න්න වයසක් නෑ.
මව් කුසේ පිළිසිඳගත් තැන ඉඳන් මව් කුසවල් ඇතුලේ දරුවෝ කොච්චර මී යනවද? ඉපදෙනකොට ඉපදිලා අම්මලා කිරි දෙනකොට දරුවෝ මී යනවා. සෙල්ලම් කරන වයසේ, ළමා වයසේ, දන ගාන, බඩ ගාන වයසේ, ඇවිදින වයසේ සෙල්ලම් කර කර ඉන්නකොට කොච්චර දරුවෝ මැරෙනවද? තරුණ වයසේ, මැදි වයසේ ජීවිතේ මැරෙන්න වයසක් නැහැ. ඕනෑම වයසක මරණයට පත් වෙන්න පුළුවන්. හරියට තැනක් නොතැනක් නෑ. මෙන්න මෙතන විතරයි මැරෙන්නේ කියලා අපිට තැනක් තියෙනවා නම් ඒ දිහා බලන්නේවත් නැතුව ඒ පලාතටවත් නොයා මගහැරලා හරි ඉන්න පුළුවන්. එහෙම තැනක් නෑ. නිදි ඇඳේ මැරෙනවා. උදේ බලනකොට ඇඳේම පණ ගිහිල්ලා. පුටුවේ හාන්සි වෙලා ඉන්නවා, පුටුවෙන් පණ යනවා. බස් එකේ යන්නේන ගමන් බිමන් වල මහපාරේ ඕනෑම තැනක ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. අන්න ඒ නිසා මේ මරණය ගැන හිතන එක, මරණය ගැන කතා කරන එක, මරණය ගැන ධර්මානුකූලව විමසලා බලන එක මේක ඍණාත්මක, මේක නෙගෙටිව් චින්තනයක්, අසුභවාදී දෙයක් එහෙම එකක් නෙමෙයි. අපි හිතුවත් නැතත් මරණයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි මරණය ගැන හිතලා සැලසුම් කරගත්තොත් අන්න මරණය ඉදිරි අසරණ නොවී පින්කරගෙන කුසල් වඩාගෙන ශක්තිමත් මනසක් ඇතුව අපට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් මරණයට. අන්න ඒකයි ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. එහෙම නැතුව මරණ සතිය කියලා කියන්නේ සමහරු වචනේ පිටින් අල්ලගන්න. ඒකේ ලැබෙන ප්‍රතිඵලයේ ධර්මයේ තුලින් දන්නේ නැහැ. මරණ සතිය මැරෙනවා කියලා සිහි කරන එක. ඉතින් ඕක හිතන්න ඕනේද? මැරෙන වෙලාවක මැරෙන්නේ නැතේ. ඔය මැරෙනවා කී ඉන්න එක කොච්චර නිකන් අසුබ දෙයක්ද? කාලකන්ණි දෙයක්. අන්න එහෙම විදිහට හිතනවා. ඒ විදිහට හිතන්නෙම ධර්මයේ නොදන්නකම නිසාමයි. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මරණය ගැන සිහි කිරීම තරම් අප්‍රමාදී භාවයේ උපදින භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. මරණය ගැන සිහි කරන කෙනා තමයි මැරෙන්න වැටෙනකන් ඉන්නේ නැතුව මරණය ඉදිරි අසරණ නොවි ජීවිතේ ජයගන්නේ. එයා අප්‍රමාදීව ගුණධර්ම පුරනවා, සිල් රකින්නවා, පින් කරගන්නවා, ගුණධර්ම පුරා ගන්නවා. එයාගේ ජීවිතේ ධර්මයේ තුලින් ශක්තිමත්. ඊට පස්සේ ආ බොහොම සතුටෙන් ඉන්නේ. අපි දන්නවා සමහර අය හොඳට පින් කරගත්ත අය, ඒ අය හරි සතුටෙන් ඉන්නේ. මම නම් දැන් මැරුණා සුගතිය, මං හොඳට පින් කරගත්තා කියලා ලොකු සතුටක් තියෙනවා ඒ අයගේ ජීවිතේ තුල. ඒ අය මැරෙන්න බය නැහැ. පිංගතුනි, මරණයට බය වෙන්නෙම ජීවිතේ යමක් කුසල් පැත්තෙන් වඩාගෙන නැහැ. පරලොව ගැන විශ්වාසයක් නැහැ. සතර අපායේ මහගෙදර කරගත්ත ජීවිතයකමයි තාමත් ඉන්නේ. ඒ ජීවිතේ ධර්මයේ තුලින් ගොඩනගාගෙන සිල් රැකලා, පින් කරලා, ගුණධර්ම වඩාගෙන පින බලවත් කරගත්ත කෙනා එයා දන්නවා මම සුගතිගාමීව නිවන කරා යන මාර්ගයකට පැමිණිච්ච කෙනෙක්. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මම නම් දැන් මැරුණා සුගතියමයි කියලා තමන්ට තමන් ගැන විශාල විශ්වාසයක්, ආත්ම විශ්වාසයක්, ආත්ම ශක්තියක් තුල ඒ කෙනා ජීවත් වෙනවා. අන්නේ ආත්ම ශක්තිය ධර්මයේ තුලින් ඇති වෙන්නේ මරණය ගැන සිහි කිරීමෙන්මයි. අපි බලමු එකින් එක ඔබට මේ මරණාසන්න කෙනෙක්ගේ ස්වභාවය. මරණාසන්න කෙනෙක්ගේ කායිකව ඇති වෙන ස්වභාවයක්, මානසිකව ඇති වෙන ස්වභාවයක්. මෙන්න මේක හොඳට තේරුම් ගත්තොත් අපිට පුළුවන් කොතනින්ද අපි ධර්මයෙන් ශක්තිමත් වෙන්නේ, කොයි විදිහටද අපි මරණාසන්න කෙනෙක් ඉදිරියේ හැසිරෙන්නේ. මොකද ඔබ මතක තියාගන්න, ඔබට ඔබේ ඇස් ඉදිරිපිට ඔබේ ජීවිතය තුළ ප්‍රියයන්, ඔබ ආදරය කරන අය කී දෙනෙක් නම් අපිට අපේ ජීවිතවල, අපේ ජීවිත කාලය තුළ අපිට අහිමි වෙනවද?
අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ එතන මළගෙවල් 10ක්. කාට කවදා කොතන කොයි මොහොත ඉස්සර වෙයිද අපි කවුරුත් දන්නේ නැහැ. අන්න ඒ නිසා මේ ධර්මය ගැන හරියට දැනගත්තොත් මරණාසන්න වෙලාවේ හිතේ ස්වභාවය දැනගත්ත කෙනා මරණාසන්න කෙනෙක් ඉදිරියේ බුද්ධිමත්ව හැසිරෙනවා. පින්වතුනි, ධර්මයක් නොදන්න කෙනෙක්, ගුණධර්මයක් පුරුදු කරලා ජීවිතය ගැන අවබෝධයක් නැති, ගුණධර්මයක් පුරුදු කරලා නැති කෙනෙක් මරණාසන්න කෙනෙක් ළඟ ඉන්නවා කියන්නේ ඒක ඔහුට විශාල හානියක්. අපි ජීවිතවල දැකලා තියෙනවා ධර්මයේ නොදන්න දරුවෝ, ධර්මයක් නොදන්න ඥාති මරණාසන්න දෙමව්පියන්ට කොච්චරනම් ආදරේ නාමෙන් සමහර වෙලාවට ඔවුන් මහා හතුරු බවට පත්වෙනවා මරණාසන්න කාලේ. අන්තිම වෙලාවේ කෑ ගහගෙන හෝ තියාගෙන දෙවනක් කරලා ඒ අයගේ ඇඟට පැනලා බදාගෙන දාලා යන්නේ පෝ අපි නැතුව කොහොමද ඉන්නේ කිය හූ තියෙන අතරේ ධර්මයක් සිහි කරගන්න බැරුව හිත විසිරිලා බයෙන් තැති ගැනීමෙන් මේ දරුවෝ ගැන, දේපල ගැන, ඉඩකඩම් ගැන ආසාවෙන් මැරෙන අය සුගතියක යාගන්න අමාරුයි. ජීවිතය අන්ත අසරණයෝ මරණින් මත්තේ දුගති ලෝකවල උපදිනවා. ඒ නිසා මරණය ගැන දන්න කෙනා තමන්ගේ ජීවිතය විතරක් නෙමෙයි, තමන්ගේ ප්‍රියයන්, තමන්ගේ ආදරණීය ඔවුන්ට පවා මරණාසන්න මොහොතේ පිහිටක් වෙනවා. පරලොවින් රැකවරණයක් පිණිස ඔවුන්ට ධර්මයෙන් අපිට පිහිට වෙන්න පුළුවන්. අපි බලමු මරණාසන්න අවස්ථාව කොටස් කීපයක් යටතේ ධර්මානුකූලව මම ඔබට විස්තර කරලා දෙන්න. පින්වතුනි, ඔබ දැකලා ඇති මිනිස්සු පණ යනවා, මැරෙනවා. මරණාසන්න කෙනෙකුට මරණ වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව උපදින්නේ ධර්මයේ පෙන්නනවා. මරණයේ බුදුහාඳුර විස්තර කරනවා මේ විදිහට. ආයුස්මාච විඥාන, ආයුෂ අවසන් වෙනවා. උස්මාච කියන්නේ ශරීරයේ තියෙන උණුසුම. අපි ඒකට කියන තේජෝ ධාතු. මෙන්න මේ උණුසුම අපේ ශරීරයෙන් බැහැරට ඇදිලා යනවා. ශරීරයෙන් ඉවත් වෙනවා. විඥාන, අපේ විඥානයේ කර්මාන් රූපීව ශරීරය අතහැරලා කයෙන් එළියට බැහැරට කර්මාන් රූපීව කය අතහැරලා යනවා. ආයුෂයි උණුසුමයි විඥානයයි බැහැර වුණාට පස්සේ මේ ශරීරය හරියට නිරත්තංව කලින් කරා වැඩකට ගන්න බැරි දර කඩක් වගේ එතනම දිරලා කුණු වෙලා පස් වෙලා යනවා. එතකොට ඔය විග්‍රහයට අනුව අපිට පේනවා මරණාසන්න මොහොතේ අපි මැරෙනවා කියලා කියන්නේ ශරීරයේ ආයුෂ අවසන් වීම, ශරීරයේ උණුසුම ශරීරයෙන් බැහැර වෙලා විඥානේ ශරීරය අතහැරලා යනවා. වෛද්‍යවරු ඔබ දැකලා ඇති කෙනෙක් මැරුණා කියලා මරණය ගැන වෛද්‍යවරු නිගමනවලට එනවා. සාමාන්‍ය කෙනෙක් මැරෙනකොට වෛද්‍යවරු බලනවා යාගේ නාඩි වැටෙනවද, හදවත නතර වෙලා, හුස්ම නතර වෙලා, පෙනහල් වැඩ කරන්නේ. එතකොට හදවත නතර වෙලා මේ වගේ ලක්ෂණ ඔස්සේ නාඩි අල්ලලා බලලා වෛද්‍යවරු කියනවා එයා මැරිලා. හැබැයි වෛද්‍යවරුන්ට පේන්නේ මේ කායිකව ඇතිවෙච්ච මේ වෙනස්කම් ටික පේනවා. හැබැයි යාගේ මානසික ලෝකේ කර්මාන් රූපීව යාගේ ශරීරයෙන් චුත වෙලා ගිය ආකාරය ඒක වෛද්‍යවරුන්ට හරියට දකින්න බෑ. එතකොට අපි ගමු කායිකව ගත්තොත් මරණාසන්න මොහොතේ අර ඇඟේ තියෙන තේජෝ ධාතු උණුසුම. මෙන්න මේ උණුසුම ඇඟෙන් බැහැර වෙනකොට මරණාසන්න කෙනාට විශාල දාහයක්, දැවීමක්, මුළු ඇඟම පිච්චෙනවා වගේ විශාල වේදනාවක් දැනෙනවා. හැබැයි පින්වතුනි, මේ වේදනාව කෙනෙකුට තප්පර ගාණක් වෙන්න පුළුවන්, විනාඩියක් දෙකක් වෙන්න පුළුවන්, විනාඩි කීපයක් වෙන්න පුළුවන්, පැය භාගයක් පැයක් වෙන්න පුළුවන්. සමහර ඔබ දැකලා ඇති දින ගණන් පණ දින අයත් ඔබ දැකලා ඇති. අනාථ පිණ්ඩික සිටුතුමා ගැන අපි හිතමු. මේ බුද්ධ ශාසනයේ මම ඒ උදාහරණය ගත්තේ ඔහු පෘථග්ජනෙක් නෙමේ, මාර්ගඵලලාභී. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේමයි එදා සුදත්ත සිටුවරයා
බුදුහාඳුර ඈත තියා කතා කරා සුදත්ත උදේ පාන්දර බුදුන් දකින්න එනවා. බුදුගුණ සිහි කර කර. අනේ බුදුරජාණන් වහන්සේ මගේ නමෙන් මට අමතනවන හිත හිතායනව බුදුරජාණන් වහන්සේ සිතුවිල්ල දැකලා කුටියෙන් එලියට වැඩම කරලා සුදත්ත එදා වේල් වනයට ඇතුල් වෙන කොටම ගහක් යට වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ සුදත්ත මෙහෙන්න සුදත්ත මෙහෙන්න කියලා බුදුමුවෙන් නම කියලම හොට කතා කර. ඔහුට පුදුමාකාර සතුටක් අනේ බුදුරජාණන් වහන්සේ මාවාදුන ගත්ත මගේ නමින් මට ඇමතුව. දන ගහගෙන දනිස් දෙකින් වැදගෙන ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්වල නලල තියලා ස්වාමිනී මමයි සුදත්ත සිටුවරය මමයි සුදත්ස සිටුවරය බුදුරජාණන් වහන්සේ ඉදිරී වැදගෙන වාඩි වුණ. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසවා ඒ බණහල එදාම සෝවාන් පලට පත් වුණ. පිංහතුනි කෙනෙක් සෝතාපන්න පලට පත්වෙනවා කියලා කියන්නේ සතරාපායෙන් සදහටම නිදහස් වෙනවා. සක්කා ඉදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාසකෙන ත්‍රිවිධ සංයෝජන සම්පූර්ණයෙන් ඔහු තුළින් ප්‍රහාණය වෙලා ගිය. මේ සිටුවරයා 54 කෝටියක් වියදං කළ ජේතවනය හදල සංග සතු කළ පූජ කර. බුද්ධ ශාසනය අග්‍රදායකය බවට පස්සෙ පස්තුන පසුකාලීනව. මේ සිටුවරයාගේ ජීවිතයේ බුදුහාන්දුරුව අනාථ පිණ්ඩික සිටතුමාට දේශනා කරපු දේශන ගොඩාක් බුද්ධ දේශන අතර තියෙනවා. ඔය අතර අපිට හම්බෙනවා අනාථ පිණ්ඩික සිටතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාමුදුරුව ආනන්ද හාමුදුරුවොත් එක්ක සිටු නිවසට ගිහිල්ලා කරපු පරම ගාම්බීර දේශනය. එදා සාරිපුත්ත හාමුදුරුව ආනන්ද හාමුදුරුව එක්ක අනාථ පිණ්ඩික සිටතුමා ලෙඩ වෙලා හිටපු වෙලාවේ බලන්න ගිය. හොඳට අසනීපයි මරණාසන්නයි අසාධ්‍යයි එක තැන් වෙලා. ඇද ළඟ ආසන දෙකක් පනවල සැරියුත් හාමුදුරුවන්ටයි ආනන්ද හාමුදුරුවන්ටයි සේවකයෝ ඇද ළඟින් ආසන දෙකක් පනවල දුන්නා. ති සාරිපුත්ත හාමුදුරුවහනවා දැන් සිටතුමා ඇදේ ඉන්නවා ඇඳගෙන පුදුම වේදනාව මරණ වේදනාව. සාරිපුත්ත හාමුදුරුවහනවා කච්චිතේ කමනියම් සිටතුමනි ඔබට ඉවසන්න පුළුවන්ද. කච්චි යාපනියම් සිටතුමනි දරාගණ්ඩ පුළුවන්ද. කච්චි දුක්කා වේදනානෝ අභික්කමන්තිනෝ පටික්කමන්ති ඔබේ ඔයි දුක් වේදනා එන්න අඩුවෙන පාටක්ද තියෙන නිකම් වැඩි වෙනවා වගේද. දැම් බලන්න සාරිපුත්ත හාමුදුරු ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපතින් වහන්සේ ලෙඩෙක් බලන්න ගියාට පස්සේ ගිය ගමම්ම ආදැම් බණහන් ලෑස්ති වෙන කියලා බණකිවෙන ඉස්සරලා ලෙඩේ ගැන අසනීප ගැන වේදනාව ගැන කායික අසනීප ගැන ඇහුවා. එතකොට අනාථ පිණ්ඩික සිටුතුමා තමන්ට ඒ වෙලාවෙ දැනිච්ච වේදනාව මේ මරණාසන්න මොහොතේ දැනෙන වේදනාව උපමා කීපයකින් කියන උපමා 4ක් ගැන තියෙනවයි දේශනාව. සිටුතුමා කියනවා ස්වාමීනි මගේ ඔළුවේ කැක්කුම ඔළුව රිදෙන්නේ හරියට හිස වටේට කඹයක් වෙලලා ශක්තිමත් කෙනෙක් කිටි ගාලා ඔළුව හිර කරනවා වගේ අධිමාත්‍ර වේදනාවක් මට හිස ඇතුළෙන් දැනෙනවා කියව. ඊළඟ උපමාවෙන් කෙනවා ස්වාමීනි උල් පිහියකි මගේ හිස්මුදුන පලනවා වගේ මට දැනෙන්නේ ඒ තරම් වේදනාවක් දැනෙනවා කිය. අපි සාමාන්‍ය කියන්නේ ඔළුව පැලෙන්න රිදෙනවා කියලා අන්නේ වගේ අනාථ පිණ්ඩික සිටුතුමා මරණාසන්න වේදනාව ගැන කියන. ඊළඟට කෙනවා ස්වාමීනි මස් කපන පිහියකි මගේ බඩවැල් තීරු කපනවා වගේ කුස ඇතුළෙන් මට වේදනාවක් උපදිනවා. 4 වෙනි උපමාවෙන් කියනවා ස්වාමීනි 4 දිනක් මාව උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා මාව පුච්චනවා වගේ මගේ ඇඟ දනවා කියව 1000ක් දැවීම අන්න අර ඇඟේ තියෙන උණුසුම තේජෝ ධාතුව මේ ශරීරයෙන් බැහැර වෙන්නේ අද්දී ඇඟ ඇතුළෙන් දැනෙනවා විශාල 1000ක් දැවීමක් ඇඟ පිච්චෙනවා වගේ. එතකොට මේ අනාථ පිණ්ඩික සිටුතුමා මරණාසන්න මොහොතේ ඔහුට දැනිච්ච කායික වේදනාව සාරිපුත්ත හාමුදුරන්ට උපමාවලින් විස්තර කරපු හැටි. දැන් ওই වේදනාව හැමෝටම දැනෙන්න පුළුවන්. හැබැයි ඒක අඩු වැඩිකම් තියෙන්න පුළුවන් කාලෙ වෙනස්කම්
සමහරුන්ට තප්පරයක් දෙකක් විනාඩි කීපයක් පැයක් පැය කීපයක් දවස් ගනම් පනාදින අයත් ඔබ දැකලා ඇති මරණ වේදනාවෙන් කෑ ගහනවා විලාප දෙනවා හූ තියනවා. එතකොට අපිට පේනවා මරණාසන්න කෙනෙක් අසරණ වෙන පළවෙනිම තැනක් තමයි කායික වේදනා මරණ වේදනා. දැන් පිංහතුනි කෙනෙකුට ඔන්න ඔත්තනදි ධර්මය අල්ලගත්ත කෙනාට ඔත්තනිනුත් බේරෙන්න්න පුළුවන්. ඒ තමයි සතර සතිපට්ඨානය තුළ බුදුරජාණන් වහන්සේ අපිට උගන්නල තියෙනවා වේදනානු පස්සනා කියල සතිපට්ඨාන කොටසක් භාවනා කොටසක්. අපිට කායික වේදනාවක් උපදිනවනම් කය නිසා ඒක ඇතිවෙන්නෙම කයේ ස්පර්ශ නිසාමයි. අභ්‍යන්තර වේවා කයේ බාහිර පැත්තෙන් වේවා ඇතිවන යම් විදීමක් වේදනාවක් කයමුල් කරගෙන උපදිනවනම් කයයි පහසයි විඤ්ඥානයයි නිසාමයි ඒ වේදනාව ඇතිවෙන්. මේ කයත් අනිත්‍යයි ඒ පහසත් අනිත්‍යයි ඒ විඤ්ඥානයත් අනිත්‍යයි කායික ස්පර්ශයත් අනිත්‍යයි ඒ අනිත්‍ය ස්පර්ශයෙන් ඇතිවන විදීමත් අනිත්‍යයි කියලා වේදනානු පස්සනා සතිපට්ඨානය හිත පිහිටවාගෙන අනිත්‍ය වසේ මෙනෙහි කරමින් ඒක තුළින්ම ධර්මාවබෝධය ලබන හැටි බුදුරජාණන් වහන්සේගේ ධර්මය උගන්නලා තියෙන. දැන් අන්න ධර්මය දන්න කෙනා ඒ වේදනාව ඔස්සේම වේදනානු පස්සනාව වඩලා ධර්මාවබෝධයටම හැරෙන්න්න පුළුවන් එතනීම. හැබැයි ධර්මය දන්න ඇති කෙනා මැරෙන්න්න වැඩෙනකම් බණක් අහලනෑ භාවනාවක් කරලනෑ මෙලෝ දහම් දැනුවක් නැති කෙනා බොහෝ මේ ලෝකයේ මරණාසන්න වෙන වැඩි පිරිසක් මරණ වේදනාව ඉදිරියේ වේදනානු පස්සනාව වඩනොවත් අනිත්‍ය මෙනෙහි කරනවත් කයි අතාස භාවි දකිනොවත් නෙමෙයි. කෑ ගහනවා දංගලනවා විලාප දෙනවා බොහෝ වෙලාවට වෛද්‍යවරු හරි ඉස්පිරිතාලික රෝහලක හිටියනම් එක්ක වේදනානාසක දෙනවා ඉන්ජෙක්ෂණයක් ගහනවා සමාරලට ඇඳවල්වල බැඳලා ඉදන් තියෙනවා. එදකොට අපිට පේනවා මරණාසන්න මොහොතේ කොයි තරම් කායික වේදනාවත් දැනුනත් ධර්මය පුරුදු කරපු කෙනා ඒ වේදනාව තුළ වේදනානු පස්සනාව වඩනවා. ඒ තුළින් ධර්මාවබෝධයම ලබන්න පුළුවන් ඒ වේදනාව තුළම වේදනානු පස්සනා භාවනා වඩපු කෙනෙකුට. දැන් අපි ඔය එක පැත්තා කායික වේදනාව ගැන කතා කරේ. ඊළඟට පිංහතුනී මරණාසන්න වෙනකොට බොහෝ දෙනෙක් මනසෙන් අසරණ වෙනවා ගොඩක්. එකක් තමයි ජීවිතය කරපු අකුසල් සිහි වෙනවා. චිත්තපටි පේනවගේ සමහරුන්ට පේන. සමහරය ඔබ අහල ඇති ඔබ කල්පනා කරන්න ඔබට මතක් වෙයි ඔබ දන්න අත්දැකින් සමහරයි ජීවිතයේ මරණාසන්න කාලේ සිහි විකලෙන් වගේ වමාරන්න ගන්නවා තමන් කරපු වැරදි. මං මේ වගේ පව්කං කරා අයෝ මං මේ වගේ වැරදි වැඩ කරා මං මේ වගේ අකුසල් කරා අයෝ මං මෙහෙම පව්කං කරා කියලා තමන් කරපු අකුසල් වැරදි එකින් එක වමාරන්න ගන්න. අන්ත අසරණ ඒවත් මතක් කෙනකොට සිහි වෙනකොට විශාල බයක් දැනෙනවා. කරපු පව්කං සමහරු ඇගේ පතේ හයිය තියෙනකොට යොබ්බන මදය ආරෝග්‍ය මදය තරුණ මදය මේවත් එක්ක මම තරන් කෙරුමෙක් නෑ මම තරන් ජගතෙක් නෑ කියල හිතාගෙන ඉන්න කාලේ නොඒ පව්කං කරනවා. මං මැරෙන්න්න බයනෑ මැරුණොත් මැරෙන්නේ එක පාරයි. ඔය වගේ කතා කිය නොඒ කකුසල් කර පව්කං කර ජීවත්වෙනවා. හැබැයි ලෙඩ වෙලා එක තැන් වෙලා අසරණ වෙලා දුක්විදිනකොට අර කටේ හයිය නෑ. දැන් හිතට අරවා ගලාගෙනනවා පේනවා චිත්ත පටි පේනවා වගේ හිතට වද දෙනවා. අන්න එතකොට විශාල අපායි බයක් දැනෙනවා. කරපු අකුසල් සිහි වෙලා පව්කන් සිහි වෙලා අපායි බයත් එක් අසරණ වෙන. ඔන්න මරණාසන්න කෙනෙ අසරණ වෙන්න පුළුවන් ඊළඟ තැන. දැන් අපි කතා කර එකක් තමයි කායිකව දැනෙන මරණ වේදනාවෙන් අසරණ වෙනවා. ඊළඟට තමන්ගේ ජීවිතයේ තමන්ම කරපු අකුසල් සිහි වෙලා අසරණ වෙනවා. ඊළඟට පිංගතුනි මරණාසන්න කෙනෙක් අසරණ වෙන්න පුළුවන් තුන්වෙනි ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා
සිල්වත් කෙනාට ලැබෙන ආනිසංස 5ක් සීල සම්පatti. එයින් 4 වෙනි එක තමයි සිල්වත් කෙනා මරණාසන්න මොහොතේ සිහි මුලා වෙන්නේ නැහැ කියනවා. එහෙමනම් අපිට ඒක අනිත් පැත්ත දුස්සීල කෙනාට ලැබෙන සීල විපත්තියක් තමයි මරණ මංචකයේ සිහි මුලා වෙන්න පුළුවන්. අකුසල් බලවත් වීමෙන්ම සිහි මුලා වීමක් වෙනවා. අකුසල් කර කර මැරෙන්න වැටෙනකන් හිටපු කෙනාට. සිහිය දුර්වල වුණාට පස්සේ මනුස්ස ජීවිතේ වටිනාකම නැති වෙලා යනවා. දැන් පින්වතුනි ඔබ දන්නවා මේ මනුස්ස කියලා කියන්නේ මේ මනස උසස්. අපිට මේ මනස දියුණු කරන්න පුළුවන්, ඉහළටම වඩන්න පුළුවන්. සතර සතිපට්ඨානේ සමත විදර්ශනා වශයෙන් මේ හිත ඉහළට දියුණු කරන්න පුළුවන්. හැබැයි මේ සිහිය රැකිලා තියෙන තාක්කල් සිහිය දුර්වල වුණාට පස්සේ සත්තු වගේ කෑවද බීවද මතක නෑ, දරුවෙක් හඳුන ගන්න බෑ, ඇඟේ ඇඳුමක් තියෙනවද මතක නෑ. ඔබට සමාජයේ ඕන තරම් උදාහරණ වෙච්ච දේවල් දන්න කියන අය ගැන සමාජයේ අහපු දේවල් වලින් ඔබට කොච්චර දේවල් මේ බණහනකොට මතක් වෙයිද? සමහර අය ඉන්නවා තරුණ වයසේ හොඳට උගත් බුද්ධිමතුන් හැටියට සමාජයේ ලෞකික දේවල් තුල කටයුතු කරනවා. මැදි වයසේ ව්‍යාපාර කරනවා, උගන්වනවා, විභාග පාස් වෙනවා. හැබැයි ඒ උගත්කමෙන් සිහිය දියුණු වෙනව නෙමෙයි. සිහිය දියුණු වෙන්නේ සතර සතිපට්ඨානෙන් භාවනාවෙන් විතරයි. වයසට යන්න සිහිය දුර්වල වෙලා සිහි මුලා වුණොත් සමහරුන්ට උගත්කම් තියා ඇඟේ ඇඳුම් තියනවද කියලා මතකත් නැහැ. දන ගානවා, බඩ ගානවා, අසූචිත් කනවා, බිත්තිවලත් ගානවා, ඇඟේ ඇඳුනුත් නැතුව සමහරුන්ට මහා නරක වචන, පරුස වචන තැන නොතැන මතකනේ, කියවනවා, හෝ කියනවා, කෑ ගහනවා, දෙවනක් කරලා දරුවන්ට ලැජ්ජ කරලා ඒ විදිහට සමහරු මේ යන්නේ. බලන්න ජීවිතේ කොච්චර අවාසනාවක්ද කියලා. මරණ මංචකයේ සිහි මුලා වුණොත් කරපු පිනක් කුසලයක් සිහි කරන්න පුළුවන්ද? ඔබම හිතන්න. මරණාසන්න මට්ටමකදී මරණාසන්න වෙලාවේ සිහිය දුර්වල නම්, සිහි කල්පනාව නැත්නම්, දරුවෙකුට හරි ඥාතියෙකුට හරි අඩු ගානේ ස්වාමින් වහන්සේ නමකට හරි වැඩම කරලා පිරිත් ටිකක් කියලා උපාසක මහත්තයා දැන් හරි බුදු ගුණ ටිකක් හිතන්න. උපාසක මහත්තයා මේ විදියට සීල් සමාදන් වෙන්න. ඔය මොනවත් කියලා හිත පිහිටවන්න බෑ සිහිය නැත්නම්. සිහි කල්පනාව තිබුණොත් තමයි කරපු මොනවා හරි පිනක් කුසලයක් සිහි කරලා අඩු ගානේ ඒ වෙලේ හරි බුදු ගුණ ටිකක හරි හිත පිහිටවන්න පුළුවන්. සිහිය රැකිලා තිබුණොත්. සිහිය දුර්වල වුණොත් මොකුත් කරවන්න බෑ. ඒ නිසා පින්වතුනි මරණාසන්න මොහොතේ සිහිය දුර්වල වෙනවා, සිහි විකල් වෙනවා කියන්නේ අවාසනාවන්ත ඉරණම. හැබැයි මතක තියාගන්න සමහර අයට සිල්වත් වුණත් භාවනා කරත් ගුණධර්ම වැඩුවත් සිහි මුලා වෙන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඇක්සිඩන්ට් එකක් නිසා, මොලේ ඔපරේෂන් එකක් නිසා, රෝගයක් තුළ ඇතිවෙච්ච ස්නායු ආබාධයක් තුළ සිහිය දුර්වල වෙන්න පුළුවන්. එහෙම සිහි කල්පනාව නැති වුණා කියලා අපායන් නෑ, මතක තියාගන්න. එතනදී තමන් කරපු කියපු දේවල් වල බලපෑම මතු වෙන්න පුළුවන්. බුදුහාඳුරෝ සෝතානුදත වගේ සූත්‍ර දේශනාවල පෙන්නනවා හොඳට බණහාපු, හොඳට සීල ගුණ දහම් වඩපු, හොඳට ගුණධර්ම පුරපු කෙනෙක් දුස්සීලකම් නිසා නෙමෙයි, එයා සිල්වත්. හැබැයි ඇක්සිඩන්ට් එකක් නිසා, මොලේ ඔපරේෂන් එකක් කරන්න වෙලා, ඔළුවේ ගෙඩියක් මොකක් හරි මේ වගේ හේතු, ස්නායු ආබාධයක්, දැන් ඔබ දන්න ඔය පාකින්සන් වගේ රෝග, කෝමා වගේ රෝග තත්ත්ව සිහි කල්පනාව නැතුව ඉඳලා මැරෙනවා. හැබැයි යා කරපු පින් නැති වෙනව නෙමෙයි. එයා තරුණ කාලේ මැදි වයසේ ජීවත් වෙලා ඉන්නකොට හොඳට පින් කරපු කෙනෙක් නම් අපි දන්නේ නැහැ ඒ පිනක් මතු වෙලා යා ඒ පිනට අනුව සුගතියක යන්න යාට අවස්ථාව තියෙනවා. ඒක අපිට කියන්න බෑ. හැබැයි මොන වගේ කර්මයක් මතු වෙනවද ඒක ඒ මොහොතේ එයාගේ හිතේ ස්වභාවය මතයි ඒක මතුවෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දුස්සීලකම නිසාම සිහි මුලා වුණොත්
කරපු අකුසල් බලවත්වීමෙන් සිහි මුලාවුණු. ඒ අකුසල් කියවන්න ගන්නවා ඒවම බලවත්වෙනවා ඒ තුළ සිහිය මුලාවුණොත් මරණින් මත්තේ අපායක දුගතියක වැටෙන්න තින ඉඩකඩ වැඩි. දැම් බලන්න මරණාසන්න කෙනෙක් කොච්චර අසරණයිද කියලා. කායික වේදනාව තුළ අසරණ වෙනවා. කරපු අකුසල් එකින් එක හිතට මතක්වෙනකොට අසරණ වෙනවා. සිහි මුලාවීමෙන් සිහිකල්පනාව නැතිවීමෙන් අසරණ වෙනවා. ඔය අතර පිංහතුනි මිය පරලව යන්න ආසන්න කාලේ ගති නිමිති හැටියට අකුසල් කරපු අයට නිමිති පහළ වෙනවා. සමහරුන්ට අපාය නිමිති පේනවා ගිනිදැල් පේනවා සත්තු තමන්ව වටකරගෙන හපනෝ වගේ පේන ඔබහල ඇතිව වගේ සිදුවී. සමහරයට මිය පරලවගේ ඥාතීන් පෙනීන්න. අනිත් අයට පේන්නේ ඒ අයිකි නො මැරිච්ච තාත්තයි නො මැරිච්ච බාප්පයි නො මැරිච්ච සීයා ආච්චම්ම ඇවිල්ල කකුලෙන් අදිනවා බෙල්ල මිරිකනවා සොහනට අඩගහනවා අන්න අතන ඉන්නවා මෙතන ඉන්නවා කිය කියවනවා. දරුව බනිනවා ඒ අයට. ඔය පිස්සු කියවන්නේ අපිටත් පේෙන් එපෑ ඔය තිපි සෝගාතාව කියලා නිදාගන්න ඔය නිකං හිත බය වෙලා කිය අනිත් අයි බනිනවා ඒ අයට පේන්නේ. හැබැයි මරණාසන්න වෙනකොට යාට ගති නිමිති හැටියට මැරිච්ච ඥාතීන් ප්‍රේතයන් අමනුස්්‍යයන් එක්ක අපාය බයි මේව පේනවා ගිනි දැල් පේනවා නොඒක් විදිහට ඒ නිමිති පහළ වෙනවා. හැබැයි පින්වතුනි පින්කරපු කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ පින්කරගත්ත කෙනා ගති නිමිති හැටියට එයාට දෙවිවරු පේනවා දිවිය විමාන පේනවා දිවිය රථ පේනවා දිවිය සැප සම්පත් පේනවා දෙවියන් යාට පෙනීඳල අඩගහනවා. යාට බයක් ඇති ගැනීමක් ඇති වෙන්න පරලව ගැන. යා ලොකු සතුටකින් පරලව ගැන ලොකු රැකවරණයකින් එයා මරණාසන්න කාලය අන්තිම කාල ලොකු සතුටෙන් එන්නේ. හැබැයි අකුසල් කරගත්ත කෙනා මේ වගේ අමනුස්සේකුට ගොදුරක් වෙන්න පුළුවන් මරණාසන්න කාලෙ. බොහෝ වෙලාවට ඥාති ප්‍රේතිව අමනුස්්‍යයෝ පෙනී ඉන්නවා ධර්මය දියුණු කරපු නැති පින බලවත් නැති අකුසල් බලවත් කෙන ඉදිරි. ඊළඟ දේ තමයි මරණාසන්න කෙනෙකුට දරාගන්නම බැරි බඩ පපුුව ඇතුළෙන් ගොඩනැගෙන ගින්දරක් වගේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනෙනවා. එක දරාගන්න ලේසි දෙයක් නෙමේ. පෘතජ්ජන ලෝකේ පංච කාමයන් එක්ක දරුව එක්ක ඉඩකඩං දේපල මේ මගේ ඉඩම මගේ ගෙවල් වැටයිනිවලට මරාගත් දේපලවලට නඩු කියාගෙන මරාගෙන මේ සල්ලි ගොඩ ගහගෙන යතුරුයිනේ ගහගෙන මේවට ආසාාවෙන් මැරෙන්න වැටෙනකං හිතෙන් මේ අතහැරගන්න බැරුව කාමයන්ම මගේ කියලා මනසෙන් බදාගෙන ඉන්න කෙනා මරණාසන්න වෙනකොට මං කොහොමද මේවා දාලයන්නේ මං කොහොමද දරුවෝ දාලයන්නේ මං කොහොමද උබල නැතුව ඉන්නේ. අන්න ඒ දුක වේදනාව මරණින් මත්තේ යන්නේ කොහෙද දන්නෙත් නෑ. කොයි ලෝකෙක උපදීද දන්නෙත් නෑ. මේ සියල්ල අතහැරලා යන්න වෙනකොට විශාල අසරණකමක් දැනෙනවා. පිංගතුන ඒ කාර සියල්ලට වඩා ප්‍රබලයි. අපි මේ කතා කරපු සියලු වේදනාවන් වලට වඩා මානසිකව ඇතිවන අසරණකම විශාල ප්‍රබල අසරණකම. ඔබට මන් තේරෙන උදාහරණයක් කියන්න. දැන් මේ බණහන ඔබට ජීවිතය ඕන තරං අත්දැකින් ඇති ඔබේ ආසන්නම ඥාති එක් ඔබේ ළඟම යාළුවෙක් ළඟම හිතවතේ ඔබේ ජීවිතයට ගොඩාක් ළඟින් හිටපු කෙනෙක් මිය පරලව ගිය අත්දැකින් ඕන කෙනෙකුට ඇතින. ඔබ නිකං හිතන්න හදිස්සියේම ඔබට දුරකතන පණවිඩයකින් හරි කවුරු හරි කතා කරලා කියනවා අසවලා නැති වුණා අසවලා මිය ගියා. තැන් ඒ කෙනා ඔබේ ජීවිතය බොහොම ලගින් හිටපු ඔබට ආදරෙන් හිටපු ඔබේ ජීවිතයට ගොඩක් බැඳිච්ච කෙනෙක් නම් ඒ කෙනා නැති වුණා කියලා දැනගත්ත වෙලාවෙ ඔබ කොච්චර අසරණ වෙනවාද කියලා ඔබ හිතක්. සමහර අයට කෙනෙක් මැරුණා කියලා දැනගන්නකොට
හූ තියෙනවා, කෑ ගහනවා, පපුවට ගහගන්නවා, විලාප දෙනවා, ඇදගෙන වැටෙනවා, සිහිසුන් වෙනවා, උන් හිටි තැන් අමතක වෙනවා, සමහරු මහා පාරි වෙන්න පුළුවන්. සිහිරැතු වැටෙනවා මිනිස්සු. පපුවට ගහගන්නවා, අඩනවා, විලාප දෙනවා, මං නැතුව කොහොමද ඉන්නේ කියලා. තමන් මුළු ලෝකෙම අසරණ වුණා වගේ අසරණකමක් දැනෙනවා. ඒ ජීවිතයට මෙයා නැතුව මං කොහොමද ජීවත් වෙන්නේ එතනින් එහාට අනාගතය කියලා. දැන් ඔබ හිතන්න, ඔබ දැකලා ඇතින මළගෙවල් වල මිනිස්සු අඬන ඇඬිල්ල, මිනිහ උස්සනකොට, වල්ලන්න යනකොට, ආදාහන කටයුතු, මිනිහ ගේනකොට කෑ ගහන කෑ ගැහිල්ල. දැන් ඔබ හිතන්න, කෙනෙක් මැරුණා කියලා ඒ විදිහට ඔබ අඩන්නේ, කෑ ගහන්නේ, විලාප දෙන්නේ ඔබට එක්කෙනෙක් නැති වෙලා. ඔබට ඔබේ දරුවෝ අනිත් අය ඔක්කොම ඉන්නවා, ඔබ තාම ජීවත් වෙනවා, ඔබේ ගෙවල් දොරවල්, ඔබේ ඉඩකඩම්, ඔබ හම්බ කරපු දේවල්, ඔබේ ව්‍යාපාර, ඔබේ තානාන්තර, මේ ලෝකෙ අනිත් සියල්ල ඔබට තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දී ඔබ ජීවිතයට ආදරෙන් හිටපු බැදිච්ච එක්කෙනෙක් නැති වුණා කියලා, ඔබට ඒ තරම් අසරණකමක්, දුකක්, වේදනාවක් ජීවිතය ඔබට දැනෙනවා නම්, මරණාසන්න කෙනා දරුවෝ 10ක් නම් 10ම අතහරින්න ඕනේ. ඔබට අතහරින්න සිද්ධ වුණේ එක්කෙනයි. මරණ මංචකේ ඉන්න කෙනාට සියලු දෙනා අතහරින්න වෙනවා. ගෙවල් දොරවල්, හම්බ කරපු දේවල්, මගේ කියලා ගොඩනගාගත්ත මුළු ලෝකේ, තමන් ජීවත් වෙන ගම් පරිසරය මුළු ලෝකෙම අතහැරලා යන්න වෙනකොට යන්නේ කොහෙද කියලා දන්නේ නැත්නම්, කෙනෙක් මැරුණා කියලා අඬන කෑ ගහන කෙනෙකුට වඩා 100,000 ගුණයක අසරණකමක් දැනෙන්නේ කාටද? මරණාසන්න කෙනාට, මරණ මංචකේ ඉන්න කෙනාට. දැන් පින්වතුනි, ඔබ මේ ටික හිතනකොට ඔබම හිතන්න, ධර්මයක් නැතුව මරණාසන්න වුණොත් කොච්චර අසරණද කියලා. අතහැර ගන්න බැරුව, දාලා යන්න බැරුව මොන තරම් අසරණකමක් ඇති වෙනවද? අන්නේ නිසයි ජීවිතේ ජීවත් වෙලා ඉන්න කාලෙ නිතර ධර්මයේ සිහි කරලා, මරණ සතිය වඩලා, පරලොවින් රැකවරණයක් පිණිස සද්ධාව දියුණු කරලා, සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩන්න කිය. මේවට ගැන සේක බල. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. මේ ගුණධර්ම ඔබ ටික ටික හරි ඔබේ ජීවිතය තුළ පුරුදු කරලා නම් ඔබට පරලොවින් ලොකු රැකවරණයක් දැනෙනවා. ඔබ දන්න, ඔබ හුස්ම ටික ගියාට මීට වඩා හොඳ තැනකට, මීට වඩා සැප සහිත තැනකට, ලොකු ආරක්ෂාවක් තියෙන තැනකටයි මං යන්නේ. ලොකු රැකවරණයක් හිතට දැනෙනවා. බලන්න ජීවිතේ මේ කියපු ඔක්කොම, දැන් මං ඔබට මේ විස්තර කරපු සියල්ල මරණාසන්න මොහොතක එකවර කෙනෙකුට මූණ දෙන්න සිද්ධ වෙන දේවල්. කායික වේදනාව, මරණ වේදනාව එක පැත්තකින්, කරපු අකුසල් හිතට ගලාගෙන එනවා චිත්‍රපටි වගේ තව පැත්තකින්, සිහිමුලාවීමේ අවදානම එක පැත්තකින්, ඊළඟට මැරිච්ච ඥාති ප්‍රේතයෝ, අමනුෂ්‍යයෝ, යක්කු, ගිනිදැල් පේන්න ගත්තහම තව පැත්තකින් අසරණ වෙනවා. ඔය අතරේ දරුවෝ, නෑදෑයෝ, හම්බ කරපු දේවල්, වස්තුව මේ ලෝකෙම අතහැරලා යන්න වෙනකොට අතහැර ගන්න බැරුව ඇති වෙන දුක, ප්‍රියයන්ගෙන් වේදනාව, වෙන්වීමේ දුක, මේ සියල්ල එකවර එනකොට මොන තරම් අසරණකමක් දැනෙනවද මරණාසන්න මොහොතේ? පින්වතුනි, ධර්මයේ නොදන්න කෙනා, ධර්මයක පුහුණුවක් නොලබපු කෙනා, හිත වඩලා නැති කෙනා, මරණාසන්න මොහොත කියන්නේ ඔහුගේ ජීවිතය අවාසනාවන්ත ඉරණම. ඒ නිසයි කෙනෙකුට සුගතියක යාගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ, මහණෙනි, පෘථග්ජන ජීවිතේ ධර්මයක් නැතුව මරණයට පත්වෙනවා කියලා කියන්නේ සතර අපායේ මහගෙදර වගේ. අන්ත අසරණ වෙච්ච වෙලාවක, ධර්මයක හිත පිහිට ගන්න බැරුව බයෙන් තැති ගැනීමෙන් අසරණ වෙලා, අන්ත අසරණ වෙලා මේ යනවා කියන්නේ සුගතියක හිත පිහිටව ගන්න වෙලාවක් නෙමෙයි. අන්නේ නිසයි කන කැස්බෑව විය සිදුරෙන් අහස දකිනවා වගේ දුගතියකට වැටිච්ච කෙනෙක් ආයි සුගතියකට එනවා කියන්නේ. ඒ සුගතියේ ඉඳලා
ධර්මයක් නැතුව මේ යනවා කියන්නේ සතර අපාය මහගෙදර කරගෙන යන ගමන. ඒ නිසා පින්වතුනි මේ අමාරු ඔබට හිතෙන්න පුළුවන් අමාරුයිනේ. ඔය කියපුවා කොහොමද කරගන්නේ? කොච්චර අමාරු වෙලාවක්ද? මතක තියාගන්න මේ අමාරු තැන මරණ මංචකයේ මරණය ජයගත්ත එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. කෝටි ප්‍රකෝටි ගණනක් මේ බුද්ධ ශාසනය තුළ ධර්මය තුළින් මරණය ජයගත්තා. මරණාසන්න මොහොතේ අසරණ නොවී ධර්මය හිත පිහිටවාගෙන සුගතිගාමීව නිවන කරාගිය. සමහරු මරණ මංචකයේම ධර්මය සිහි කරලා අන්තිම මොහොතේ මාර්ග පල් ලැබුව රහත් වුණ ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා මේක කරන්න පුළුවන් දෙයක් වීරිය අවශ්‍යයි. හැබැයි මැරෙන්න්න වැටෙනකං හිටියොත් පස්සෙ බැරිය මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා මැරෙන්න්න වැටෙනකං හිටියොත් නං අසරණ වෙනවා. අප්‍රමාදීවෙන් අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අවසාන වසයෙන් අපිට දේශනා කරපු බුද්ධ වචන හන්දදාන භික්කවේ ආමන්තයාමි මහනෙන අවසාන වසයනුන් නොබල අමතනවා. වය දම්මා සංකාරා මේ ලෝක සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව. එහෙමනම් ඔබ හැම දෙනාම මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.